නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. පළමුවෙන් ඒ සමගම අපට අනුකම්පාවෙන් මාදත් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව කුරුණෑගල සමන්පුර විසූ මීට මාස 3කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන කේ.බී. මිසිනෝනා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස හිල්ඩා මාලනී, සුනිල් කුසුම්සිරි, නිමල් රත්නසිරි, වසන්ත ලක්සිරි යන පින්වන්ත දරුවන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම කැටුව, පිනැති ඔබ හැමදෙනාමත් කැටුව තුනුරුවන පාමුල අද දවසෙත් අපි සූදානම් උතුම් සදහම් පිළිසඳර පවත්වන්න අපි පින්වන්ත මහා සංඝරුවන නැවත වන්දනාමාන කොටගෙන මේ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට උතුම් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි තව මං කල්පනා කළා මේ උපේක්ෂාව හිත ඇතුළේ දියුණු කරන, එහෙමයි. හිත උපේක්ෂාවට ගන්න තව දහම් පරයයක්. එහෙයි ස්වාමීනි. ඉස්සෙල්ලා එතකොට අපි මුලින් විස්තර කළා මේ පොතලි මං හිතන්නේ මට මතක ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. එහෙමයි. ඇස කන නාසය දිව කයන්ට සිහිය පිහිටුවගෙන ඒ මුල්ලිලා ආධ්‍යාත්මී මනාපමනාප අරමුණු ඉදිරියේදී කොහොමද හිත උපේක්ෂාවට ගන්න කියලා. එහෙමයි. ඊළඟට තව එකක් විස්තර කළා මේ ගෘහ ජීවිතේ වාසය කරන කෙනෙක් මේ කාමයෙන් පීඩා විඳිද්දී ඒවා කාමී ආදීනව කියලා දැක හිත උපේක්ෂාවට ගන්න විදිය. එහෙමයි. මෙතන තියෙන්නේ කෙනෙක් සමාධියක් වඩන්න දක්ෂ කෙනෙක් නම් සමාධියක් උපදවලා හිත උපේක්ෂාවට ගන්න විදිය. එහෙමයි. හරි ලස්සනයි මේක. එහෙයි. මේ දේශනාවේ නම තමයි අට්ඨක නාගර කියන සූත්‍රය. එහෙමයි ස්වාමීනි. අනේ මේ දේශනාව කරන කාලෙනකොට අපගේ ශාස්ත්‍රඥ පිරුණම් පාලා. එහෙමයි. දැන් වෙන දේශනාවල තියෙනනේ ශාස්ත්‍රඥ මේ වෙනකොට කොහෙද වැඩ සිටියේ කියලා. මේක නෑ. දේශනාව සිදු කරන්නේ ස්වාමීනි. ආනන්දයන් වහන්සේ. එහෙමයි. ධර්ම භාණ්ඩාගාරේ. එහෙමයි ස්වාමීනි. මම හිතන්නේ මේ වෙනකොට රහත් වෙලා. එහෙයි. ඉතින් මේ අට්ඨක නාගර වාසී දසම කියලා නම් තියෙන ගෘහපති කෙනෙක් හිටියා. ලස්සන නම් මේ කාලේ තියෙන දසම. එහෙමයි ස්වාමීනි. මෙතුමගේ නම දසම. එහෙයි. ඒකට ඒ දිනවල මේ අපගේ පරම පූජනීය ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටි විශාලා මහනුවර බේලුව නම් වූ ගමේ වැඩ වාසය කළා. එහෙමයි. ඒ කාලේ අට්ඨක නාගර වාසී දසම නම් වූ ගෘහපතියෙක් කිසියම් කරුණකට පාටලීපුත්‍ර නගරයට ඇවිල්ලා හිටියා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ පාටලීපුත්‍රයේ තමයි මේ හිටියේ. එතකොට විශාලාවේ තමයි ආනන්දයන් වහන්සේ හිත මඩ වෙන්නේ ඉන පිරුණම් පාලා. එතකොට මේ තුන්වෙනි ධර්ම සංගායනාවට පළවෙනි ධර්ම සංගායනාවට මේ වැඩලා ඉදිද්දි විශාලා මහ ස්වාමීනි. එතකොට මේ ඊතර අරහත්ත්වයට පත් වෙලා එන අනිවාර්යයෙන්. එදා අට්ඨක නාගර වාසී දසම කියන ගෘහපතියා කුක්කුටාරාමේ වැඩ සිටි එක්තරා භික්ෂුවක් කරා ගියා. එහෙමයි. ගිහිල්ලා භික්ෂුන් ආදරෙන් වන්දනා කළා. අට්ඨක නගර වාසී මේ දසම කියන ගෘහපතියා අර භික්ෂුවගෙන් අහනවා ස්වාමීනි මේ දිනවල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද කියලා.
අපි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බැහැ දකින්න ආසයි කියලා. ඒ ස්වාමීනි. පින්වත් ගෘහපති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩ වාසය කරන විශාලා මහනුවර බේලුව නම් වූ ගමේ කිව්වා. ඉතින් මේ අට්ටක නගර වාසී දසම කියන ගෘහපතියා පාටලීපුත්‍ර නගරයෙන් තමන්ගේ කටයුතු ඉවර කරගත්තා. විශාලා මහනුවර බේලුව ගමේ වැඩ සිටි ආනන්දයන් වහන්සේ බැහැ දකින්න ගියා. එහෙමයි ස්වාමීනි. ගිහිල්ලා ආනන්දයන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පසුක වාඩි වෙලා ඊට පස්සේ ගෘහපතිතුමා අහනවා ආනන්දයන් වහන්සේට මේ කාර්යයේ මේක හරි ලස්සනයි මේ වචන ටික. ස්වාමීනි ආනන්දයන් වහන්සේ යම් විටක මේ අප්‍රමාදීව කෙලස් තවන වෙර ඇතිව කාය ජීවිත දෙකේ අනපේක්ෂිතව ධර්මයේ ඇසෙන විදිහ. එහෙමයි. මොකද ක්‍රමී අප්‍රමාදී කෙලස් තවන වීරියෙන් කයත් අතහැරලා ජීවිතෙත් අතහැරලා. එහෙ ස්වාමීනි. පුදුම ලස්සන වචන දෙයක් නේ. එහෙ. කය ගැනත් අපේක්ෂාවක් නැහැ, ජීවිතය ගැනත් අපේක්ෂාවක් නැතුව වාසය කරන භික්ෂුවකගේ නොමිදුණු කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත මිදෙයිද? එහෙමයි ස්වාමීනි. ශයනෝනු ආශ්‍රව ශේවිලා යයිද? අත් නොදුටු අනුත්තරු යෝගක්කේම නම් වූ නිවන අත්දකීද? ඒ සඳහා ඍජුවම උපකාරී වන යම් ධර්මයක් තියෙනවා නම් ඉබඳු එකම ධර්මයක් අනේ මට කියන්න කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙමෙයි. ඍජුවම උපකාරී වන ඉබඳු එකම ධර්මයක් දත යුතු සියල්ල දන්නා වූ දක්නා වූ ඒ අරහත් වූ සම්මා සම්බුදු භාග්‍යතුන් වහන්සේ විසින් වදාරලා තියනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. එහෙ. ඒතර ආනන්දයන් වහන්සේට එහෙම අවබෝධයක් තියෙනවද කියලා මේ ඇහුවේ. එහෙමයි. අද කට්ටිය හොයන්නේ ඒ ප්‍රතින අවබෝධනේ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවන්ත බුද්ධිමත් නුවණ තියෙන මේ උපාසකයන්ගේ තියෙන විශාරද වචන. එහෙ ස්වාමීනි. හඳුනගෙන ඉවරයි ශාස්ත්‍රෝත්තය. එහෙමයි. හඳුනගෙන ඉවරයි සරණ. එහෙමයි. සරණ හඳුනගෙන ඉවරයි. එහෙ. සරණ හඳුනගෙන ඉවර නිසා තමයි ඇහුවේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඒ වගේ දහම් පරයයක් වදාarලා තියෙනවද කියලා යහන්නේ. එහෙමයි. අද ඉන්න උපාසකයෝ අපේ අවබෝධය හොයා මේ අරකට අතනින් මෙතෙන්ට යන ලෝකේ කිසි විසරද බවක් නැතුව පරඬල් වගේ පරඬල් නේද කොට? එහෙමයි. ඒ පරඬල්ගේ ස්වභාවය මොකක්ද? අර දකුණු පැත්තෙන් හමුන උලකට උතුරු පැත්තට යනවා, උතුරු පැත්තෙන් හමුන උලකට දකුණු පැත්තට යනවා. විසරද බවක් නැති උපාසක කියලා කියන්නේ ඒ කට්ටියට. විසරද බවක් නැති ස්ත්‍රී පුරුෂයන්ට. ඒ ස්වභාවය තමයි අතනින් මෙතෙන්ට දුව ඉන්න එක. විශාරද බවක් තියෙන උපාසකයෙක් අහන ප්‍රශ්නයක් තමයි මේක. මොකද්ද? අත්තිනුකෝ බන්තේ ආනන්ද තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේ. හරි ලස්සන වචන ටික. සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඒක ධම්මෝ අක්ඛාතෝ එකම එක ධර්මයක් දේශනා කරලා තියෙනවද? යත්ත බික්කුණෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් වාසය කරද්දී අවිමුත්තම් මා චිත්තම් විමුච්ඡති. නොමිදුණු සිත මිදිලා යන අපරික්ඛීනම්මා ආසවා පරික්ඛයන් ගච්ඡanti. ශයනෝනු ආශ්‍රය ශය කරවල දාන. එහෙමයි. අනුපත්තම්මා අනුත්තරං යෝගක්කේමං අනුපාපුනාතිති. ඒ කියන්නේ අත් නොදුටු යෝගක්කේම නම් නිවනට හිතපත් කරවන එකම එක දහමක් ඍජුවම උපකාරී වෙන. එහෙමයි. ඍජුවම උපකාරී කියන්නේ නිවනට ඍජුවම උපකාරී වෙන දහම. එහෙම දහමක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවද කියලා අහුවා. ඊට පස්සේ කිව්වා පින්වත් ගෘහපතියේ යම් විටක එහෙමයි. අප්‍රමාදීව කෙලස් තවන විරේතිව කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත්හැරගෙන වසන භික්ෂුවගේ මිදුණු හිත නොමිදුණු හිත මිදිලා යයිද? ඒ කියන්නේ නොමිදුණු හිත කියලා කියන්නේ මොකද්ද? ආශ්‍රවයන්ගෙන් නොමිදුණු හිත මිදිලා යනවා. එහෙමයි. ඒ වගේම තමයි ශේනෝනු ආශ්‍රය ශේවිලා යන
අද්නොන්ට අනුත්තර යෝගක්කේම නම් නිවන අත්දකින එකම ඍජුවම උපකාරී වෙන ධර්මයක් භාගතුන් වහන්සේ දේශනා කළ තියෙනවා. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයිනේ. මට යහන විදියේ පවා පුදුම ආශ්චර්ය බවක් හිතුණා. උදාර වචන, උදාර සිතක්, උදාරු මේ උපාසක බවක්. එහෙමයි. ඊළඟට තමයි මේ ප්‍රශ්නේ අහන විදිය. එහෙමයි ස්වාමීනි. සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක් කියන්න කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. අපේ අවබෝධයක් නෙවෙයි හොයන්නේ. එහෙමයි. එහෙම යන ගතියක් නෑ මේ නියම විශාරද බව පිහිටි උපාසක බව තුළ. එහෙමයි ස්වාමීනි. ඕ හොයන්නෙම බුදු කෙනෙක්ගේ අවබෝධය. විශාරද නැද්ද? එහෙමයි ස්වාමීනි. බුදුම විශාරද. මේ අනිත් ඔක්කොම කෙහෙල් පාර ඩල් ඉන්නේ. එහෙමයි. ඊට පස්සේ ස්වාමීන් යනි ආනන්දයන් වහන්සේ එතකොට යම් විටක අප්‍රමාදීව කෙලිස්තවන විරේතිව කාය ජීවිත දෙක අපේක්ෂා රහිතව වාසය කරන භික්ෂුවගේ නොබිදුණු සිත නිදහස් කරවල දාන ශේනුණු ආශ්‍රව ශේ කරවල දාන යෝගක්කේම නම් නිවනට පත් කරවන සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ විසින් වදාරපු එකම අනේ ඍජු දහම කියලා දෙන්න කිව්වා. එහෙමයි ස්වාමීනි. මෙතන විස්තර කරන්නේ මොකද්ද? කෙලිසුන්ගේ නිදහස් කරවන එකම දහමක්. අනිවාර්යෙන් මේක නිදහස් කරවනවා. එහෙමයි. ඍජුවම බලපාන දහම. පින්වත් ගෘහපතිය විස්තර කරනවා මෙහිලා කෙනෙක් භික්ෂුවක් කාමයන්ගෙන් වෙන්වීමෙන් අකුසල දහමෙන් වෙන්වී විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ඉස්සෙල්ලම පළවෙනි ධ්‍යානෙ පොදව ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. පළවෙනි ධ්‍යානෙ ලක්ෂණ ටික හඳුනා ගන්න ඕන හරියටම. මේ හිතේ ස්වභාවය මෙන්න මේක වෙන්න ඕන. කොහොමද? කාමයේ එතකොට හිතේ ගැවසෙන්නේ නැහැ. කාමයේ කියලා මොකද අර මම ඉස්සෙල්ලා දේශනාවලත් පැහැදිලි කරේ. ඒ කියන්නේ මේ සංකල්ප හිතේ උපදින්නේ නැහැ කාමයේ අරමුණු මුල් වෙලා. එහෙමයි ස්වාමීනි. ඒක නැති ඒකෙන් වෙන්වෙච්ච මානසික සිටුේෂන් එක. ස්වභාවය. හිතේ එකඟතාවක්. එකඟතාවක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒ වගේම එතකොට අකුසල දහම් ඇති වෙන්නේ නැහැ. තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මාන උපදින්නේ නැහැ එතකොට. එහෙමයි. ඒ මානසික සිටුේෂන් එක හිතේ ඇති කරගත්තට පස්සේ. එහෙමයි. හැබැයි තමන් උපදවගත්තු පවත්තන යම් මෛත්‍රියක් ඇද්ද බුදු ගුණයක් ඇද්ද සතර සතිපට්ඨානයක් ඇද්ද සතර බ්‍රහ්ම විහරණ අරමුණක් ඇද්ද ඒ විතරකේ තියෙනවා. එහෙමයි. ඒ විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්තු ආධ්‍යාත්මික ප්‍රීතියක් තියෙනවා කියනවා. ඒ ප්‍රීති සුඛයේ ඇති ප්‍රථම දාණය උපදවාගෙන ඌම වාසය කරනවා කියනවා. එහෙමයි. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා කියනවා. හරි ලස්සනයි. මේ කියන ඉදගහපති බිකු විවිච්චේව කාමේ විවිච්ච අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. දැන් ඔයාගේ මනසේ කොහොමද වැඩිලා තියෙන්නේ? පළවෙනි ධානය. එහෙමයි. සෝ ඉති පටි සංචික්කති ඉදම්පිකෝ පටමජ්ජානං අபிසංකතං අபிචංසේ චේතසිතිකං මේ පළවෙනි ධානය උනත් සකස් වෙච්ච එක. එහෙමයි ස්වාමීනි. හරි පුදුම මුලා වෙන්නේ. ආරි ශ්‍රාවකේ. පළවෙනි ධානය උපදවගෙන මොකක්ද හිතනවා කියන්නේ මේ ප්‍රථම ධානය උනත් හේතුඵල ධර්මයෙන් ඇති වෙච්ච එක. අபிසංකතං අபிසංචේතිතං මේක හැදුනේ කොමකින්ද? කුසල චේතනාව කාලයක් මනසේ පවත්තල තමයි මනසේ මේක හැදුනේ. ඒ නිසා තමයි කියන්නේ අபிසංචේතසික. යංකෝපන කිංචි අபிසංකතං යම් දෙයක් හේතුන්ගෙන් හට අරගෙන නම් තියෙන්නේ අபிසංචේතිතං චේතනාවක් හිතේ නැවත නැවත පුරුදු කරද්දී ඇති වෙච්ච දෙයක් නම් තද නිච්චං. එහෙනම් මේක අනිත්‍යයි. එහෙමයි ස්වාමීනි. හේතුවෙන් හටගත්තේ මේ හිතන්නකො මේ බංකුව කියලා. දැන් මේ බංකු ලී වලින් හට අරන් තියෙන්නේ. ලී වල ස්වභාවය මොකද්ද? දිරනෝනේ. එහෙමයි. දිරන දෙයකින් නම් බංකුව හදලා තියෙන්නේ. බංකුව නිට්ටයද? බංකුව අනිත්‍යයිනේ. එහෙමයි. බංකුව අනිත්‍යයි. එහෙයි ස්වාමීනි. ඒ වගේම තමයි දිරන දෙයකින් නම් අපේ රූපේ හැදිලා තියෙන්නේ. රූපේ නිට්ටයද? කෙස් කියන්නේ දිරලා යන දෙයක්. හම කියන්නේ දිරලා යන දෙයක්. දත් කියන්නේ දිරලා යන එක. ඒතර මේ දිරලා යන දෙයකින් නම් මේ රූපේ හැදිලා තියෙන්නේ. ඒතර නිට්ටය රූපයක් ගන්න පුළුවන්ද? ඒ රූපෙත් අනිත්‍යයි. එහෙමයි. එහෙනම් මේ සමාධිය කියන එකත් සමාධිය කියන එකත් එහෙමයි. එහෙමයි. චේතනාවක් කුසල චේතනාවක් කාලයක් හිතේ මනසේ පවත්තද්දි ඕන සමාධියක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ආරි ශ්‍රාවකයා තේරුම් ගන්නවා කියනවා. එන්න මේ සමාධිය කියන එකත් අනිත්‍ය එකක්. තද නිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති.
මේ ප්‍රථම ධානයේ හේතුඵල ධර්මයෙන් සකස්ලා තියෙන චේතනාත්මක ඇති වෙලා තියෙන්නේ යම් දෙයක් හේතුඵල ධර්මයෙන් ඇති වෙලා නම් චේතනාත්මක සකස් වෙලා නම් ඒක අනිත්‍යයි. එහෙමයි. හේතු ටික නැති වෙලා ඉන්නකොට මේක නැති වෙලා යන්න පුළුවන්. ස්වාමීනි කාමයේ මානසිකාරය වුණොත් ධ්‍යානෙ පිරෙන්නේ. නැතිලා යනවනේ. එහෙමයි. අපි දැන් කාමයන්ගෙන් හිත කාමී මානසිකාරය කරන්නේ නැතුව තමන් සතර සතිපට්ඨානේ හරි අනුස්සති හරි මොන හරි මේ කුසල සිතවිල්ලක් හිතනවා. එහෙමයි ස්වාමී. එහෙම හිතලා තමයි පළවෙනි ධානය ඇති වෙන්නේ. අපි හිතමු කාලේ පළවෙනි ධානයේ කාලයක් ඇති වෙකලා ඒක මානසිකාරය නොකර කාමී මානසිකාරය කර හිටිය කියලා. එතන මොකද වෙන්නේ? ධානය නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ස්වභාවය. ඒකේ ධානය අනිත්‍යයි කියලා කියන්නේ. ස්වාමීනි කාමේ නැති වෙන්නෙම නැතුව ධානයේදී කෙනෙක් රැවටුනොත් එහෙම නිවන කියලා ඉවරයි. එහෙමයි ස්වාමීනි. ඉතින් අද ඔය ඉතින් ඔය මේ රහත් මාර්ගඵලයේ කියලා රැවටලා ඉන්න පිරිසගේ එහෙමයි. කතන්දර බලද්දී ඉතින් ඕක තමයි තියෙන්නේ. එහෙයි ස්වාමීනි. පොඩිම කරි සමාධියුත් ඇති. තමන් නැතුවත් කෑ ගහන අය ඉන්නවා. එහෙමයි. ලාභ අපේක්ෂාවෙන්ම අර වගේ පුංචි දෙයක් ඇති කරගෙනත් කෑ ගහන කට්ටිය ඉන්නවා. එහෙමයි. ගොඩාක් තියෙන ඉතින් ඒව තමයි. එහෙයි. මොකද ඒගොල්ලෝ කරන දේවල් වලින් පේන්නේ එහෙම එකක් ඇති වෙලා නැහැ කියලා. මොකද ඒගොල්ලන්ට අවබෝධයක් ඇති වුණා නම් අවබෝධ වෙන්න ඕන චතුරාර්ය සත්‍යනේ. අවබෝධ වෙන්න ඕන පටිච්චසමුප්පාදනේ. එහෙමයි. අවබෝධ වෙන්න ඕන පංච උපාදානස්කන්ධනේ. නමුත් එහෙම එකක් ගැන ඒගොල්ලෝ කතාවක්වත් නැහැ. එහෙයි. ඒ කියන්නේ එහෙම දෙයක් අවබෝධ වෙලත් නැහැ ඒකට. ඒතකොට ඒගොල්ලන්ට තෙරුවන් ගැන ප්‍රසාදයක් උපදින්නෙත් නැහැ. ඇයි ඒ? ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරපු දෙයක් ඒගොල්ලෝ අවබෝධ කරනකොටනේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙන්නේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරපු පටිච්චසමුප්පාදය ඒගොල්ලෝ පිළිසඳ දැක්කා නම් ඒගොල්ලෝ දකින්නේ කවුද? භාගතුන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරන සතර සතිපට්ඨානය දේශනා කළාට පස්සේ ඒගොල්ලන්ට ඇත්තට මේ සතර සතිපට්ඨානය නම් වූ ධර්ම ඒගොල්ලන්ගේ සිත්වල පහළ වුණා නම් මුලින්ම පහදින කාටද? භාගතුන් වහන්සේනේ. අහෝ මෙහෙම සතර සතිපට්ඨානය භාගතුන් වහන්සේ දැක්ක කියන්නේ. එහෙමයි. ඉතින් එහෙම වචන මාත්‍රයක් ඒගොල්ලන්ගේ නැහැ නේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. ඒගොල්ලන්ට එහෙම දෙයක් ප්‍රකට නැහැ. එහෙයි. රැවටීමක් තියෙනවා. ඒකට ආර්ය ශ්‍රාවක හිතනවා කියන්නේ නම් මේක චේතනාත්මක කාලයක් පවත්වනකොට ඇතිවෙච්ච සමාධියක් තියෙන. එහෙනම් මේ චේතනාව නැති වෙනකොට මේක නැති වෙලා යනවා. හිතනවා කියනවා තද නිච්ච නිරෝධ ධම්මන්ති පජානාති. මේක අනිත්‍යයි. මේ හේතු නැති වෙනකොට මේක නැති වෙලා යනවා. එහෙම හිතලා මොකද තේනේව ධම්මරාගේන තාය ධම්මින්ද්‍රියා පංචන්නං ඕරම්භාගියාන සංයෝජනං පරික්ඛ්‍යා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායති. සෝතත්ත ඨිතෝ ආසවණං කයම් පාපුනාති. ඒතර ඔහු ওই විදියට විදර්ශනා කරද්දී සිහි කර දැන් අනිත්‍ය වශයෙන් දැන් සිහි කරනෝනේ ඔහු. එහෙමයි ස්වාමීනි. හේතුඵල ධර්මයෙන් හටගත් දෙයක් විදියට සිහි කර ඉන්නවා. සිහි කරද්දී ඔහුගේ ප්‍රථම ධානයේ නුවණින් විමසමින් සිටමින් ආශ්‍රයයන්ගේ ඡය වීමට ඕන පැමිණෙනවා කියනවා. එහෙමයි සද්දී ආශ්‍රයයන්ගේ ඡය වීමට එනවා කියනවා. හරි පුදුමයි. එහෙයි ස්වාමීනි. කොහොමද වැඩේ එතකොට? ඉතින් ආශ්‍රයයන්ගේ ඡය වීමකට නොපැමිණියේ නම් මොකද වෙන්නේ? ඒ සමත විදර්ශනාවත ඒ ආධ්‍යාත්මයේ උපදවගත්තු සමාධිය තුල හිත ඇලෙනවා කියනවා. එහෙමයි. එහෙමත් වෙනවා. හිත ඇලෙනවා කියනවා. හිත ඇලෙනකොට මොකද වෙන්නේ? ධම්ම රාගේන තාය ධම්මින්ද්‍රියා. අර උපදවාගත්තු ධර්මයට ආධ්‍යාත්මේ ඇලිලා. එහෙමයි. ඒ ධර්ම ඉන්ද්‍රියට ඇලිලා ඕරම්භාගී සංයෝජන පහ ඡය කරගෙන ඕපපාතිකෝ ගිහින් ඉපදෙලා හිත පිරුණම් පානවා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. එහෙයි. ඊට පස්සේ කියනවා අනාවත්ති ධම්මා තස්මාන් ලෝකී අයම්පිකෝ ගහපති තේන භගවතා ඥානතා පස්සත අරහං සම්මා සම්බුද්ධෙන ඒක ධම්මෝ අක්ඛාතෝ. පින්වත් ගෘහපතිය ඒතර බලන්න මේ කාරණේ අපි තේරුම් ගන්න ඕන. ඒතර මෙතන විස්තර කරලා තියෙන කුමක්ද එතකොට පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඒ තුලින් ඒක විදර්ශනා කළ අනිත්‍ය වශයෙන් හේතුඵල ධමයක් වශයෙන් විදර්ශනා කර ඒකට හිත නොවැළී ආශ්‍රවයන්ගෙන් ඡය කරගන්න හිත පිහිටවන. එහෙමයි. ඒතකොට එහෙම යනකොට යන්නේ උපේක්ෂාවට. එහෙමයි ස්වාමීනි. උපේක්ෂාවට තමයි හිත පත් කරගන්නේ. ඒතකොට ඒ උපේක්ෂාවෙන් තු හදිස්සියෙන් මෙයාට මේක කරගන්න බැරි වුණොත් අර උපදවගත්තු පළවෙනි ධ්‍යානට ආධ්‍යාත්මික බැඳිලා තිබුණොත් මොකද වෙන්නේ? පහක් වූ ඕරම්භාගී සංයෝජන පහ ඡය කරලා ඔහු විස්තර කරනවා බ්‍රහ්ම ලෝකයට යනවා කියනවා. එහෙමයි.
ඒ කියන්නේ එයා දක්ෂ වෙන්න ඕනේ. එයාගේ ඒ අර විදර්ශනාව බලවත් කරගන්න. සමාධියට සමාධිය හිත පිහිටන්නේ නැති වෙන විදියට. එහෙමයි සාම. ඇලෙන්නේ ඇලෙන්නේ නැති නැති වෙන විදියට. සමාධිය නැති වෙන විදියට නෙමෙයි. එහෙමයි සාම. සමාධිය හිත ඇලෙන්නේ නැති විදියට. එහෙමයි. ඒක සමාධිය මේ එහෙම විදර්ශනා කළා කියලා සමාධිය නැති වෙන්නේ නැහැ. එහෙමයි සාමේනි. නැති වෙන්නේ ඒකට තියෙන බැඳීම. එහෙයි. ධම්ම රාගය තමයි නැතිලා යන්නේ. ඒකට ලස්සන වචනයක් පාවිච්චි කරනවා ධම්ම රාගය. එහෙමයි. තාය ධම්ම ඉන්ද්‍රිය. එතකොට මේ ධම්ම ඉන්ද්‍රියට ධර්මයට බැඳිලා පංචන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛය ඕපපාතිකෝ හෝත තත්ත පරිනිබ්බායති. පහක් වූ කාමර මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිය කියන මේ පංච ඕරම්භාගී පහ සිඳිලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදලා එහෙදි පිරුණම් පානවා. එහෙමයි ස්වාමීනි. ලස්සනයි. එහෙයි. ඊට පස්සේ කියනවා පින්වත් ප්‍රථම ධානය නොවන විමසීම සිටින ආශ්‍රවයන්ගේ ශ්‍රේණියට පැමිණෙනවා කියනවා. ඉතින් ඒ ආශ්‍රවයන්ගේ ශ්‍රේණියට නොපැමිණියේ නම් එයා කියන්නේ යාගේ විදර්ශනා බලවත් තුන් නැත්තම්. එහෙමයි. ඒ අර සමතේ විදර්ශනාව තුල ඇලුණු සිතින් මේ අර සමතේ තුල ඇලුණු සිතින් එහි සතුටු වෙලා ඕරම්භාගයේ සංයෝජන පහසේ වීමෙන් ඕපපාතක උපදිනවා කියනවා. ඒ බඹලුවින් නැවත කාම ලෝකෙට එන්නේ නැහැ කියනවා. එහෙමයි. එහිදීන් පිරුණම් පාල යනවා කියනවා. එහෙයි ස්වාමීනි. ඕකත් හිත උපේක්ෂාවට පත් කරන දහමක්. එහෙයි. එතකොට යා සමාධියක පිහිටලා තමයි එතකොට උපේක්ෂාවට යා ගන්නෙ. එහෙමයි. සමාධියක් දියුණු කළා ඒ සමාධියෙන් හිත උපේක්ෂාවට ගන්න. එහෙමයි ස්වාමීනි. එතකොට එයාගේ සිහිය දියුණු වීම ධම්ම විජය දියුණු වීම ධම්ම විජය දියුණු වෙන තනිකර වේ විදර්ශනාව තුළ ඒක අනිත්‍ය වශයෙන් සිහි කිරීම තුළ ඒ ඔක්කොම දියුණු වෙලා යනවා. එතකොට ඒ හරහා මොකද ඒකට හේතුව මේ දැන් සමහර අය ඉන්නවා මේ සමාධිය බලවත් වැඩෙන අය ඉන්නවා. ඒතර ඒ අයට මාර්ගෙ වැඩි කරන්න තියෙන ක්‍රමයකට. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ කාලේදී එක දේශනාවක් තියෙන අංගුත්තර නිකායේ මේ ලෝක ඉන්නවා එක සවිට්ඨ මහරහතන් වහන්සේ කච්චානගුත්ත මහරහතන් වහන්සේ මට මතක හැටියට එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ අතර ධර්ම සාකච්ඡාවක් ඇති වෙනවා. ඒ ධර්ම සාකච්ඡාවේදී සවිට්ඨ මහරහතන් වහන්සේ දේශනා කරනවා සද්ධා විමුක්ත කෙනා වඩා ශ්‍රේෂ්ඨයි කියලා මට හිතෙනවා කියනවා. කුමක් නිසාද? සද්ධා ඉන්ද්‍රිය බලවත් නිසා. එහෙමයි. ඒතර සමහර අය මේ ලෝකේ ඉන්නෝ සදහැසිත බලවත්. හිත පහදින ගතිය වැඩි. පහදින ගතියයි සමාධිමත් වෙන ගතියයි කියන සම්පූර්ණ දෙක මේ මානසික සිටුේෂන් දෙකක්. එහෙමයි. ඒ මානසික ස්වභාවයන් සහ මුලින්ම දෙකක් ඒක. එහෙමයි. පහදින ගතියයි මේ සමාධිමත් බවයි කියලා කියන්නේ. එහෙමයි. මේ පහදින ස්වභාවයට කියනවා සද්ධාව නම් වූ ස්වභාවය. සංසිඳන ස්වභාවයට කියනවා සමාධිමත් වූ ස්වභාවය. එහෙමයි. එතකොට මේ දැන් මෙතන මේ ඊට පස්සේ ආනන්ද මේ කවුද කච්චානගොත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මම හිතනවා කියන කාය ශක්තිය කිනා වඩා ශ්‍රේෂ්ඨයි මොකද එයාගේ සමාධි ඉන්ද්‍රිය බලවත්. ඒ සංසිඳන ගතිය වැඩි සමාධිමත් වෙන කට්ටිය සමහර කට්ටියගේ හිතවල වැඩි. එහෙමයි. ඒකට පොදුයි පාවිච්චි කරන වචනයක් තමයි කාය ශක්තිය. කාය සාකි. කාය ශක්තිය. එහෙමයි ස්වාමීනි. පහදින ස්වභාවය වැඩියට තමයි පාවිච්චි කරන්නේ සද්ධා විමුක්ත. එහෙමයි. සද්ධා විමුක්ත. එහෙයි. ඊළඟ සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා නෑ මම හිතනවා කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය කෙනා වඩා ශ්‍රේෂ්ඨ මේ දිට්ඨපත්ත කෙනා වඩා ශ්‍රේෂ්ඨයි. කොහොම නිසාද? ඒ උත්තරමයේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කියලා කියනවා. එහෙමයි. එහෙනම් මේ බුද්ධ ශාසනය ගත්තොත් එහෙම සදහැසිත බලවත් අයට කියන නමක් පාවිච්චි කරන නමක් තමයි සද්ධා විමුක්ත. එහෙමයි ස්වාමීනි. සමාධිමත් වෙන ස්වභාවය බලවත් අයට කියන නමක් තමයි මේ කාය ශක්තිය. ප්‍රඥාව යථාර්ථයේ වේගින් වැටෙන ස්වභාවය තියෙන අයට කියන නමක් තමයි දිට්ඨපත්ත. එහෙමයි. අද දක්වාම මේ බුද්ධ ශාසනය ওই තුන් වල තමයි ඉන්නේ. එහෙමයි ස්වාමීනි. වෙනයි නෑ. එහෙයි. එක්ක සදහැසිත බලවත් කට්ටිය, එක්ක හිත සමාධිමත් බව බලවත් කට්ටිය, එහෙම නැත්නම් මේ යථාර්ථය වැටෙන කට්ටිය. එහෙමයි. ඒ කට්ටිය ඉන්ද්‍රිය සම කළා තමයි ඒගොල්ලෝ නිකලෙස් වෙන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට සද්ධාවන්ත කෙනා ප්‍රඥාව දිනු කරගන්න යා බිර වීර්ය දරා ගන්න ඕන. ප්‍රඥාවන්ත කෙනා සදහැවන්ත හිත දිනු කරලා හිත සංසිඳවන්න මහන්සි ගන්න ඕන. එහෙමයි. සමාධිමත් බව දිනු කරලා සංසිඳවන්න මහන්සි ගන්න ඕන. ඉතින් අඩුපාඩු හදා ගන්න ඕන. සම කරන්න ඕන. සම කර ගන්න ඕන. එහෙමයි. ඔය ඉන්ද්‍රිය සමවීමක් නැත්තම් නිදහස් වීමක් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් මේ දේශනාවේ තියෙන අර මේ සමාධිමත් වෙන කට්ටියට තමයි. එහෙමයි. දැන් අර මුලින් අපි කිව්වේ මේ ශ්‍රද්ධාව බලවත් වෙලා යෝනිසෝ මනසිකාරය අධික කට්ටියට. එහෙමයි. එතකොට දැන් අපි අර ඒ වගේම තමයි
අපි මොකද්ද ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ ඒත් මේ සදහැසිතත් එක්ක යෝනිසෝ මනසිකාරේ වීර්ය බලවත් අය ඉන්නවා ඒ කට්ටියට. එතකොට ඒ එකිනෙක කෙනාගේ හිතවල ස්වභාව වෙනස්නේ. ඒ නිසා තමයි මම මේ දේශනා ටික මේ වෙන් කළ ගත්තේ. එහෙමයි ස්වාමී. එතකොට සමාධිය බලවත් වෙන කෙනෙකුට තමයි මේ දේශනා ගොඩාක් උපකාර කරන්නේ. එතකොට මේ දේශනාවේ විස්තර කළා පින්වත් ගෘහපතිය සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මේ අප්‍රමාදීය කෙලෙස් තවන විරේතිව කාය ජීවිත දෙකේ අපේක්ෂා අතහැරලා වාසය කරන කෙනෙක් භික්ෂුවගේ නොමිදුණු සිත මිදිලා යයිද ෂේ නෝ ආශ්‍රය ෂේ විලා යයිද නොදුටු අනුත්තර යෝගක්කේම නිවන අත්දකීද ඒ සඳහා ඍජුවම උපකාරී වන යම් ධමයක් ඇද්ද මේ ධමයක් කියනවා. එහෙමයි. මොකක්ද එහෙනම් ඒ ධම? කාමයන්ගෙන් වෙන්වෙච්ච අකුසලයන්ගෙන් වෙන්වෙච්ච විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානෙ හොඳට හිත ඇතුලේ වඩලා ඊට ඒක මේක අනිත්‍ය දෙයක් මේක සකස් වෙච්ච දෙයක් මේක අபிසංචේත මේ හේතුඵල ධමයෙන් හැදිච්ච දෙයක් කියලා එයා සිහි කර කර වාසය කරනවා. එහෙමයි සර්. ඒත් වාසය කරනකොට මොකද වෙන්නේ? සමහරට මේ ජීවිතේදී මෙයාගේ හිත ආශ්‍රවයන්ගෙන් ශේවිලා යන්න පුළුවන්. අර ධර්මයට තියෙන බන්ධනය අඩුණා. එහෙමයි ස්වාමීනි. නමුත් ඒ උපන් සමාධිය නම් ධර්මයට ආධ්‍යාත්මික බලවත් බැඳිලා නම් තියෙන්නේ. එහෙමයි. එයා පිරිනොම් පාන්නේ නැහැ කියනවා. එයා බ්‍රහ්ම ලෝකයට අරගෙන යනවා කියනවා. එහෙමයි. අරගෙන යන්නේ කවුරුන් විසින්ද? කෙනෙක් විසින්ද ධර්මයක් විසින්ද? ධර්මයක් විසින් අරගෙන. එහෙයි ස්වාමීනි. තේරුණානේ? කෙනෙක් විසින් අරගෙන යන්නේ. එහෙමයි. එතකොට කෙනෙක් විසින් අරගෙන අපි නිකන් උත්තරය යන්න බෑ. එහෙමයි ස්වාමීනි. අපි නිකන් අරගෙන යන්නේ නැහැ. මනස ඇතුලේ ඒ සමාධිය නම් වූ කාමයන්ගෙන් විවිච්ච අකුසලයන්ගෙන් විවිච්ච ආධ්‍යාත්මික මානසික සිටුේෂන් එකක් හැකියාවක් පරිවර්තනයක් හිත ඇතුලේ ගොඩ ගත්තොත් එහෙමයි. ඒ පරිවර්තනය අන්නේ සිටුේෂන් එකේ අරගෙන යනවා කොමක්ද බ්‍රහ්ම ලෝකෙට. එහෙමයි ස්වාමීනි. හරි බුදුමයි. එතකොට එයා දැන් විදර්ශනාකුත් කරගෙන හිටියේ බ්‍රහ්ම ලෝකෙදි පිරුණම් පානවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒක නිකම්මගේ මේ සමාධියක් වඩලා ගියපගෙන පිරුණම් පාන්නේ නැහැ. එහෙමයි. මේ බුද්ධ ශාසනයකම මේ චතුරාර්ය සත්‍ය අහලා ඒ මුල් කරගෙන ඇති කරගත්තු සමාධියක් එතකොට මේ විදර්ශනා වඩපු සමාධියකුත් එක්ක යනගෙන තමයි එහෙමයි. නිකම් පිරුණම් පාන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට නිකන් සමාධි වඩලා යන කට්ටිය මොකද වෙන්නේ? ගිහිල්ලා මේව ඉවර වෙනකොට ආපහු පහළට එනවා. එහෙමයි ස්වාමීනි. දැන් මහබෝසතාණන් වහන්සේත් බොහෝ වාර ගණනක් බඹලෝ ඉපදිලා තියෙනවා නේද? බව ඉපදිලා තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. නමුත් ඒ කිසි සමාධියක ආය පහළට එන ස්වභාවය තිබ්බත් එහෙමයි. ආය කාම ලෝකෙට ඇවිල්ලා තියෙනවනේ. එහෙමයි. එතකොට ඒ බලන්න මේ ආර්ය භූමියේ තියෙන වටිනාකම. ස්වාමීනි මේ සමාධිය විමර්ශනයට ගන්න, විමර්ශනයට ගන්න, විදර්ශනාවට ගන්න බුද්ධ ශාසනයෙන්මයි ධර්මයෙන්මයි මගහැලි කරලා. අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමී. වෙන කිසි තැනක අපි කොච්චර හරි මේ දුවදු සමාධි වැඩුවත් එහෙමයි. අපි ඒව හරියට භාග්‍යතුන් වහන්සේගේ ඒ අවබෝධයට මේ සදහැසිත උපදවන්නේ නැතුව එහෙමයි. අපි ඒක හරියට කළේ නැත්නම් ඒක ඉතින් සතර දුක්ඛය කිරීම පිණිස අනුග්‍රහ කරන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි දැන් ආනාපාන සතියෙන් හරි මෛත්‍රියෙන් හරි කරුණා මුදිතාවෙන් හරි හිත සමාධිමත් මේක විස්තර කරනවා ඒවත්. එහෙමයි ස්වාමීනි. මේ දේශනාවේ දැන් මෙයා අහන්නේ දසම ගෘහපති අහන්නේ එකක්. එහෙයි. නමුත් අපේ ආනන්දයන් වහන්සේ මෙතන මේ 11ක්ම කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එහෙයි. ඊට පස්සේ පින්වත් ගෘහපතිය කුමද්ද කිව්වේ අප්‍රමාදීය කෙලෙස් තවන විරේතිව කාය ජීවිත දෙකේ අපේක්ෂා නැතුව වාසය කරන භික්ෂුවගේ නොමුදුණු සිත මිදෙයිද ශේනෝනු ආශ්‍රව ෂය වෙලා යයිද අත් නොදුටු අනුත්තර යෝගක් කියමන නිවන අත්දකීද ඒ සඳහා ඍජුවම උපකාරී වන යමක් ඇද්ද දතියුතු සියල්ල දක්නා වූ ඒ අරහත් සම්බුදුරජාණන් වහන්සේ වදාරන ලද මෙයද එබඳු එකම එක ධර්මයක් කියලා කියනවා. එහෙමයි. හරි පුදුමයිනේ. එහෙමයි. කෙලෙස් දුරු කරන ආශ්‍රව දුරු කරන එකම එක ධර්මයක්. ඍජුවම බලපාන. ඍජුවම බලපාන. එහෙමයි. ඒතර මේ දේ කරගන්න හැකියාවක් තිබුණොත් කෙනෙකුට නේද? එහෙමයි. සමහර සසරි පුණ්‍ය සම්පත්තිය තියෙන මම හිතන්නේ අපි කතා කරපු මේ ඉතිසල දේශනාවක අපි කතා කළේ මේ පොතලිය සූත්‍රය කියලා දෙදි සුමේදා රහත් තෙරණිය. මම හිතන්නේ මේ වගේ හොඳ මානසික ශක්තියක් තිබිච්ච කෙනෙක්. සමාධිමත් බව වැඩි. සමාධිමත් බව වැඩි. එහෙමයි. එතකොට ඒ දැන් ඔය අපේ කවුද අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒතර ඒ වගේ උත්තරමේ බුද්ධ ශාසනයේ සැපසීම ඉන්න උත්තරමේ.
එහෙමයි. සමාධිමත් බව වැඩි කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද මේ සමාධිමත් භාවයෙන් මේ සිටින සෝයක් තියෙනවනේ. ඒතර ඒ සෝයේ විඳිමින් විදර්ශනා වඩමින් වාසය කරනවා. ස්වාමීනි නිවන් මාර්ග පහසුවෙන් පහසුයි. ඒකට තමයි කියන්නේ සුඛා පටිපදා. සමහරලාට දණ්ඩම්බිඤ්ඤා තමහරට කිප්පබිඤ්ඤා. එහෙමයි. සුඛා ප්‍රතිපදාව සැපයි. සමහර අය ඉන්නෝ අර විදර්ශනාවේ හරියට හිත පිහිටන්නේ නැහැ. එතකොට කාලයක් යනවා යාට. එහෙමයි ස්වාමීනි. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ එහෙම මොහොත මේක මං හිතන්නේ තේරි ගාථා කියවත් තේරෙනවා මේ අවුරුදු 55ක්ම මං හිතන්නේ මේ 55න් 20ක්ම කෙලෙස් සහිතව ඉඳලා තියෙන්නේ. එහෙමයි. හැබැයි සමාධිය තිබිලා තියෙන බලවත්. එහෙමයි ස්වාමීනි. අනුරුද්ධ මහරහතන් වහන්සේ. හරි බුදුමයි. එතකොට මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ තේර ගාථාව හරි අසිරිමත්. ඒකේ තියෙන මේ එයා අම්මා තාත්තා අතහැරියනම් සහෝදර සහෝදරියන් අතහැරියනම් නෑදෑයන් අතහැරියනම් පංචකාම ගුණත් අතහැරියනම් ආන්‍යා භාවනා කළ යුත්තේ අනුරුද්ධයන් වගේ කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ මම වටේ තිබුණ නැටුම් ගැයුම් මන් නැගිට්ටි සංගීතය හඬින් කියනවා. මායාගේ තොණ්ඩුව වන කාමයට මං අහුවෙලා කියන හිටියේ. එහෙමයි. නමුත් ඒකෙන් කිසිම පිරිසිදු බවක් මට ලැබුණේ නැහැ කියනවා. ඒ කාමයන් අත්හැරලා බුදුසසුනට කැමති වෙලා මේ සෑම කෙලෙස් අඩ පහරක්ම මම තරණය කළා කියනවා. භාවනා කරනව නම් අනුරුද්ධ වගේ තමයි කරන්න තියෙන්නේ කියනවා. හරි පුදුමයි. පැවිදි වෙලා 3 මාසෙන් මේ හිත සමාධිමත් කරනෝනේ. එහෙමයි. සමාධිමත් වෙලා දිවස පිරිසිදු කරගන්න 3 මාසයක් ඇතුළත. එහෙමයි ස්වාමීනි. රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේවට සිත ඇදලා යනවා. ඒ කෙරෙහි ඇල්ම අත්හැරලා භාවනා කරනව නම් කල යුත්තේ අනුරුද්ධ වගේ කියනවා. පිණ්ඩපාතයෙන් පස්සේ මුනිවරයා ඉන්නේ තනියම. එයාට තෘෂ්ණාව නම් වූ දෙවෙනියෙක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ හැම තිස්සෙම තෘෂ්ණාවට දාස වෙන්නේ නැති සිතින් සිහිනුවණින් ඉන්නවා. හරි පුදුමයි. එහෙමයි. පුදුමයි. දැන් සාමාන්‍ය ලෝකයා හැම තිස්සෙම තෘෂ්ණාවට දාස වෙලානේ. එක්කෝ ඇහිම් බැඳපු රූපයකට එයාගේ ආධ්‍යාත්මයෙන් බැඳවිලා ඒකෙන් ජීවත් වෙනවා. එහෙමයි. එක්කෝ කණෙන් අහපු ශබ්දයකට ආධ්‍යාත්ම බැඳලා ඒ ගැන හිත හිතා ඒ තුලින් ජීවත් වෙනවා. එහෙමයි ස්වාමීනි. පංචකාම අරමුණකට බැඳිලා තමයි ආධ්‍යාත්මය හැමතිස්සෙම වැඩ කර කර පැය 24 ගත වෙන්නේ. ඒතර බලන්න මේ හිත සංසිඳව ගත්ත මුනිවරයා මොකද වෙන්නේ? තාම එතකොට මේ රහත් වෙලා නැති නෑ. තෘෂ්ණාව නම් උ දෙවෙනියෙක් නෑ කියනවා. කෙලස් නැති අනුරුද්ධ සොයාගෙන යන්නේ පාංශුකුල වස්ත්‍රයක් කියන හරි ආශ්චර්යයි. එහෙමයි. ඒ අනුරුද්ධයන් වහන්සේ උඩ මේ පාංශුකුල වස්ත්‍ර වලින් ජීවත් වෙච්ච උත්තමයි. පාංශුකුල වස්ත්‍ර කියලා කියන්නේ එතකොට මේ ඒ කියන්නේ ලැබෙන සිවුරු නෙමෙයි. බිම වැටලා තියෙන සොහොන් වල තියෙන රෙදි එකතු කරලා මේ අඳින උත්තමයෙක් කියලා කියනවා. එයාට හොඳට සිහි කල්පනාව තියෙනවා. ඒ නිකිලිස් අනුරුද්ධ මුනිවරයාට පාංශුකුල වස්ත්‍රයක් හම්බුණා. ඒක හොඳට සේදුවා, පඳු පිව්වා. ඒක තමයි පොරව ගත්තේ කියනවා. ආසාවල් ගොඩාක් තියාගෙන ලැබිච්ච දේකින් සතුටු වෙන්න බැරිව පිරිසත් සමග එකතු වෙලා උඩඟ සිටින් කල් ගෙවන්න පටන් ගත්තොත් ඒ ඔක්කොම යාට පාපී කෙලෙස් බවට පත් වෙනවා. නමුත් හොඳට සිහිය පිහිටුවාගෙන ආසාවන් අඩු කරගෙන ලද්දේන් සතුටු වෙලා එකඟ සිතින් පටන්ගත්තු වීරියෙන් යුතුවම වාසය කළොත් ඒවා ඔක්කොම යාට බෝධිපාක්ෂික ධර්ම බවට පත් වෙනවා. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම ඇති වෙන්න අනුග්‍රහ කරන්නේ මොනවද? සිහිය පිහිටුවාගෙන වාසය කිරීමයි ආසාවල් අඩුවෙන් තියාගෙන ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඉතින් ලැබිච්ච දේවල් වලින් සතුටු වෙලා ඉන්න ඕන. පතන්නේ නැහැ ඒක දෙක. එකඟ සිතින් ඉන්න ඕන කියන පටන්ගත්තු වීරියෙන් වාසය කරන්න ඕන කියන. ඒ වගේම මහා ඉසිවර මුනිඳුන් එයාගෙන පැවසුවේ කෙලෙස් නැති කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා කියනවා. ලෝකයට අතිඋතුම් ශාස්ත්‍රුන් වහන්සේ මගේ සිතවිලි ගැන දැනගත්තා. ඉරිදි බලයේ මනෝමය ශරීරයක් මවාගෙන මන් ළඟට වැඩියා. ඒ මහා පුරුෂ විතරක ඇති වෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ හිත ඇතුලේ. එහෙමයි සර්. මයි මහා පුරුෂ විතරක 8ක්. ඒතකොට භාග්‍යතුන් වහන්සේ දකින්න දිවසින් එක. දැකලා භාග්‍යතුන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේ ගාවට වඩිනවා. ඉරිදි. එහෙමයි. මං හිතපු දේවල් ගැන ශාස්ත්‍රුන් වහන්සේ මට ලස්සනට විස්තර කළ දුන්නා. අමා නිවනට ඇලී සිටින බුදු සමිඳුන් අමා නිවන ගැනමයි වදාළේ කියන. උන්වහන්සේගේ ධර්මයේ ගැන ධර්මීය දැනගෙනමයි මම ශාසනයට කැමති වුණේ. මන්ත්‍ර විද්‍යාව ලබා ගත්තා. බුද්ධ ශාසනය මම සම්පූර්ණ කරගත්තා.
එහෙමයි. කියනවා මන් නොනිදා භාවනා කිරීම පටන් අරගෙන දැන් අවුරුදු 55ක් වෙනවා කියනවා. අවුරුදු 55ටම නිදාගෙන නැහැ. එහෙමයි ස්වාමීනි. අවුරුදු 55ම නිදාගත්තු නැති සම්බුද්ධ ශාසනයේ වැඩ සිටියේ. එහෙමයි. බෞද්ධමේ තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ. අවුරුදු 55ක් මහත්තයා. දැන් මේ අද ඉතින් මේ නූතන විද්‍යාව තුළ නිදා ගන්න ඕන නැත්තම් මේක හරියන්නේ නැහැ කියන ලෝකේ එහෙමයි ස්වාමීනි. නොනිදා මේ සම්බුද්ධ ශාසනයක වැඩ සිටින මහා වීර පුත්‍රයෙක්. එහෙමයි. හරි පුදුම නැද්ද? නිදිමත සම්පූර්ණ නැති කරලා දැන් අවුරුදු 25ක් වෙනවා. ඒ කියන්නේ නම් මේ 55න් 25ක්ම නිකලෙස් වෙලා ඉඳලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඉතුරු 20 30 එතකොට නේද? එහෙමයි. ඉතුරු 30ම නිකලෙස් නැතුව ඉඳලා තියෙන්නේ. එහෙමයි. අරහත්ත්වයටපත් වෙන්නේ නැතුව නිදිවරාගෙන ඉඳලා. ඉතුරු 30 කුමක් නිසාද? සමාධි බලය. එච්චර සමාධිය බලවත්. මේ සමාධිය කොච්චර බලවත්ද කියනවා නම් නිදාගන්නේ නැහැ. එහෙමයි. රාත්‍රී කාලේ ගත කරන්නේ කොහොමද? සමාධිය. එහෙයි ස්වාමීනි. හරි සමාධිය අපිට හිතා ගන්න බෑ එතකොට. එහෙමයි. බලන්න බුද්ධ ශාසනයක හරි ආශ්චර්යනේ. එහෙමයි. නිවනේ සිත පිහිටුවාගෙන සිටිය අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්ගේ ආස්වාස ප්‍රස්වාස නැති වෙලා ගියා. ඒක පිරිනුවම් පෑමගෙන. ධම්මස ඇති මුනිදුන් තුත්‍රා තණ්හාවෙන් තොරව ශාන්තු නිවන අරමුණු කරගෙන පිරිනුවම් පෑවා. උන්වහන්සේට තිබුණේ කිසිම කැළඹීමක් නැති හිතක්. ඒ සිතින් හැම වේදනාවක්ම විසගෙන හිටියා. තණ්හාවෙන් නිදහස් වෙලා තිබුණා. ඒ විමුක්ති චිත්තය පහනක් නිවිලා යනවා වගේ අනේ නිවිලා ගියා. දැන් ඉතුරු වෙලා තිබෙන උන්වහන්සේගේ අවසන් ජීවිතයේ ඇස්කන් නාදී ඉඳුරන් පහ විතරයි. සම්බුදුරජාණන් වහන්සේ නම පිරිනොම් පෑවට පස්සේ වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශ්‍රී දේහ දිහා බලලා කියන කතාවක් ඒක. එහෙයි ස්වාමීනි. ඒන් තණ්හා දැල දැන් ඉතින් මට උනත් ආයෙම දිවි ලෝකේ වාසයක් නැහැ. මේ තණ්හාවට කියන්නේ. ඒ තණ්හා දැල දැන් ඉතින් මට ආයෙම දිවි ලෝකෙට වාසයක් නැහැ. ඉපදෙන සංසාරේ මගේ ගෙවිලා ගියා. ආයෙමත් පුනර්භවයක් නැහැ. එයාට පුළුවන් බ්‍රහ්ම ලෝකේ සහිත ලෝක 1000ක් ගැන එක මොහොතින් දැනගන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. මොකද්ද කියන්නේ? බ්‍රහ්ම ලෝක සහිත ලෝක 1000ක් එක මොහොතින් අරමුණු වෙනවා. පරම පූජනීය අනුරුද්ධ මහරහතන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. එයා 이르දි බලයක් තියෙනවා. චුතූපපාත ඥානයක් තියෙනවා. දෙවිවරුන් සුදුසු කාලට ඒ භික්ෂුව බලන්න පැමිණෙනවා. එහෙමයි. ඉස්සර ජීවිතයක මෙයා ඊටාම දුප්පත් වෙලා හිටියේ. ඉඳුල් ආහාර අරගෙන යනවා. එයාගේ නම අන්නභාර. මේ පෙර ජීවිතය ගැන කියන්නේ. එහෙමයි. හරිම දුකසේ හිටියේ. ඒ කාලේ වැඩ සිටියේ උපරිට්ට කියන පසේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කවුරුත් දන්නවා. මෙයා උන්වහන්සේට දානයක් පූජා කළා. එහෙමයි. අන්නභාර. මේ ජීවිතයේදී ඒමන් ශාක්‍ය කුලේ ඉපදුනේ අනුරුද්ධ කියලා කීවම කවුරුත් දන්නවා. නැටුම් ගැයුම් පිරලා තිබුණා. සංගීත අහන්න නිින්දෙන් නැගිටිනවා. එක දවසක් කිසිම විදිහකින් බියක් නැති ශාස්ත්‍රූ බුදු සමිඳුන් දැකගත්තා. උන්වහන්සේ ගැන මගේ හිතේ ගොඩාක් පැහැදුනා. ඊට පස්සේ ගිහි ජීවිතය අත්හැරලා මම මහාන වුණා. සංසාරේ මං කලින් ගත කරපු ජීවිත ගැන දැනගන්න පුබ්බේ නිවාස ඥානෙ ලබා ගත්තා. මං 100 වතාවක් තවතිසා දිවුලෝ ඉපදිලා තියෙනවා. 100 වතාවක්. කුමක් නිසාද? අන්නභාර කියන නමින් ඉපදිලා තගරසිකී උපරිට්ට කියන පසේ බුදුරජාණන් වහන්සේට දුප්පත් වෙලා ඉන්න කාලේ දානයක් පූජා කළා. කොහොමද දානේ ආනිසංස? 100 වතාවක් තවතිසාවේ. 100 වතාවක් තවතිසාවේ. ඊට පස්සේ කියනවා මං 7 වතාවක් රජ වෙලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ පූජා කරපු බත් පොඩ්ඩේ. 100 වතාවක් තවතිසාවේ 7 වතාවක් රජ වෙලා තියෙනවා. සාගරයේ සීමා කරගෙන මේ පොළොව ජය අරගෙන දඹදිවට අගරජු වෙලා දඬුමුගුරු නැතිව ධාර්මිකව පාලනය කරන සක්විති රජ වෙලත් වෙලා තියෙනවා කියනවා. උපරිට්ට පසේ බුදුරජාණන් වහන්සේ පූජා කරපු බත් පිඩ කසිරේ. එහෙයි ස්වාමීනි. මිනිස් ලෝකයෙන් චුත වෙලා දිව්‍ය ලෝකේ 7 වතාවක් ඉපදුනා කියනවා. අර 100 වතාවට අමතරව ඊට පස්සේ මනුස්ස ලෝකයට ඇවිල්ලා රජ වෙලා තියෙනවා. 7 වතාවක් රජ වෙලා තියෙනවා. නිකන් රජ නෙමෙයි සක්විති රජ. එහෙමයි ස්වාමීනි. කොහොමද පසේ බුදු කෙනෙකුට දන් දීලා එසේනම් සම්මා සම්බුදු කෙනෙකුට දන් දීම කෙසේද?
එහෙමයි ස්වාමීනි. සිවුදකින් වටින ආර්ය මහා සංඝයාට හිත පහදවගෙන දානයක් දීගත්තොත් කෙසේද? එහෙමයි. සිවුදකින් වටින ආර්ය මහා සංඝයාට විහාරයක් පූජා කරගත්තොත් කෙසේද? එහෙමයි. මේ සම්බුද්ධ ශාසනික සීලයක් පුරලා ඒ විදිහට දන් දීගෙන සදහැසිතින් බණත් අහගෙන දෙව් මිනිස් ලෝකයක් ප්‍රඥාවන්ත කරගෙන ධර්ම දානි දිදී හිටියොත් එහෙම කෙසේ ඇද්ද? ආය දුගතියක් පේන තෙක් මානෙක නෑ ඒ කෙනාට. මිනිහ ඊට පස්සේ කියනවා මිනිස් ඊට පස්සේ මොකද උනේ? මිනිස් ලෝකෙන් චුත වෙලා දිව්‍ය ලෝකේ ආය හත්වතාවක් ඉපදුනා කියනවා. ඊට පස්සේ මිනිස් ලෝකේ සත්වතාවක් ආය ඉපදුනා කියනවා. මං දෙව් ලෝකේ ඉන්නකොටත් පුබ්බේ නිවාස ඥානෙ තිබුණා. එහෙමයි ස්වාමීනි. සතරවෙනි ධානය හරිම ශාන්තයි. හොඳට හිත එකඟ වෙනවා. සංසිඳලා තියෙන්නේ. එතකොට තමයි මං දිවස් නුවණ පිරිසිදු කරගත්තේ. එහෙමයි. හරි පුදුමයි. හතරවෙනි ධානයේ ඉඳලා තමයි මම මේ සත්‍යයන්ගේ කර්මානුරූපව චුත වීම ඉදීම දකින්න ගත්ත චුතූපපාත ඥානෙ. ශාස්ත්‍රුන් වහන්සේ ගෞරවයෙන් මම ඇසුරු කරගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. බව රැහෙන මං කපල දැම්මා. එහෙමයි. මං ඉන්නේ වජ්ජි රටේ බේලුව කියන ගමේ. මගේ ආයුෂ ඉවර වෙලා තියෙන්නේ මේ උණ පඳුරක් සෙවනේ මං නිකලෙස් සිතින් පිරුණම් පානවා. මේ ශාක්‍ය කුලේ රාජකුමාරයෙක්. උණ පඳුරක් යට පිරුණම් පානවා. කොහොමද උපරිට්ටගෙන පසේ බුදුරජාණන් වහන්සේ දීප කර පූජා කර දානේ ආනිසංස? සියවතාවක් තව්තිසාවේ, හත්වතාවක් සක්විති රජ විලා, ආයි හත්වතාවක් දිව්‍ය ලෝකේ, ආයි සත්වතාවක් මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝකේ ඉන්න කාලෙත් පුබ්බේ නිවාසානුස්සති ඥාන තියෙනවා. එහෙමයි. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයක තෙරුවන්ට දීපුදගෙන හිටියෝ කොහොමද අසිරිය? එහෙමයි ස්වාමීනි. සම්බුද්ධ ශාසනයක තෙරුවන්ට දීපුදගෙන සිල් ටික රැග්ගත්තොත් කොහොමද අසිරිය? එහෙමයි. සම්බුද්ධ ශාසනයක මේ ධර්ම ශ්‍රවණය කරගෙන අපේ හිත ධර්මයටම නතු කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය නතු කරගත්තොත් කොහොමද තියෙන අසිරිය? එහෙමයි. අවෝ මේ අවුරුදු 50 මේකට පුදාගත්තොත් දිවි සසරම සුවපත්. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයක අසිරියයි. එහෙයි. පසේ බුදුවරයෙකුට දම් පිටක් දීලා ඉවන් අසිරියක් ලැබුවා නම් සම්බුද්ධ ශාසනයක හිනම් මේ අවුරුදු 20ක් හදවතින් කැපුණොත් එහෙම කිසි අසිරියක් නැද්ද? එහෙමයි ස්වාමීනි. එවන් උදාාර එහෙනම් අසිරියක් ලබන්නට මේ පින්වත් සියලු දෙනාටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසේ අපට අනුකම්පාවෙන් මේ උදාාර සම්බුද්ධ ශාසනය පිළිබඳව පැහැදීම ඇති කරවන ශ්‍රී සම්බුද්ධ භාෂිතයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන්ම පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති පින්වන්ත මහා සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාවයි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැටපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කුරුණෑගල සමන්පුර විසූ මීට මාස 3කට පෙර මිය පරලෝකීය කේ.බී. මිසිනෝනා පින්බර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ඒ වගේම හිල්ඩා මාලිනී, සුනිල් කුසුම්සිරි, නිමල් රත්නසිරි, වසන්ත ලක්සිරි කියන දුවදරුවන් එක රාශිය වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගැන හිතා සතුටු වෙන්න දුර්ලභ වූ අග්‍ර දානයක් වූ ධර්ම දානය තමන් ලෝක සත්‍යයන්ට දීලා, අභය දීලා, වෛරය දීලා සිත් සතන් සෝපත් කරගෙන ඒ උතුම් ශ්‍රද්ධාලා දියුණු කරගන්න උපකාර කළ මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, ඒ වගේම සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සම්බන්ධ දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා.
ධර්මාවබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මිය පරලෝකීය මීට මාස 3කට පෙර මිය පරලෝකීය KB මිසිනෝනා පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම DH විල්සන් සිල්ලා පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝකයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti හිල්ඩා මාලිනී, ඒ වගේම සුනිල් කුසුම්සිරි, නිමල් රත්නසිරි, වසන්ත ලක්සිරි යන පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින උපකාර කළ පවුල් සෑම සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් ධර්මයේ සැනසෙන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ උදාාර සම්බුද්ධ ශාසනය පිළිබඳව හිත පහදවන ශ්‍රී සද්ධර්මය අද දවසේත් පවසවදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් කුරුණෑගල සමන්පුර විසූ මීට මාස 3කට පෙර මිය පරලොව යන්නට යෙදුන KB මිසිනෝනා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන හිල්ඩා මාලිනී, සුනිල් කුසුම්සිරි, නිමල් රත්නසිරි, වසන්ත ලක්සිරි යන පින්වන්ත දරුවන් හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්න පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ආරාධනා කරන්නේ. එහෙමනම් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡා යලි ඔබට සමීප කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.